නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්වතුනි, අද පින්වතුන්ට දේශනා කරන්නේ හරිම අපූර්ව කතා පුවතක්. පින්වත් ඔබ හැමදෙනාගේම ජීවිතවලට මහත් ආදර්ශයක් ගන්නට පුළුවන් වෙන අපූර්ව ඉතාමත්ම ලස්සන කතා පුවතක් අද දේශනා කරන්නේ. විමානවත් උපකරණයේ සඳහන් වන අනේක වන්න දිව්‍ය පුත්‍රයාගේ කතාව අද මේ දේශනාවට ප්‍රස්තුත වෙන්නේ. මේ කතා පුවත හරියටම අහගත්තම ඒහා සංසන්දනය වෙන ධර්ම කරුණු ටික අහගත්තම පින්වත් ඔබට ඔබේ ජීවිතය යහපත් මගට ගන්නට, විශේෂයෙන්ම මේ නිවන් මඟ සකස් කර ගන්නට එය බොහෝම උපකාරවත් වේවි. ලෞතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ මේ කතා පුවත දේශනා කොට වදාළේ. පින්වත්නි, මිනිසයන් වශයෙන් උපන්නම ඔබ දන්නවා අපි සමහර වෙලාවට කුසල් කරන්නට කියලා සිත් උපදව ගන්නවා. ඔබේ ජීවිතයේ ඉබඳු අවස්ථාවල් ඕන තරම් ඇති. හැබැයි ඒ කුසල් කරන්නට සිත උපදවා ගත්තට, කුසල් කරන්නට ඕන කියලා හිතුවට ඒවා එක දිගටම කරගෙන යෑම හරිම දුෂ්කරයි. විවිධ ප්‍රශ්න ගැටලු ඇවිල්ලා ඒ තමන් කරන්න හදන දේවල් වලට බොහොම බාධාකම් කටළු ඇති වෙනවා. දැන් කල්පනා කරලා බලන්න, ඔබ හිතලා ඇති පංචශීලය අඛණ්ඩව රකින්නට ඕන කියලා. ජීවිතේ කී වතාවක් ඒ විදිහට කල්පනා කරලා ඇද්ද බලන්න. හැබැයි ඒ පංචශීලය අඛණ්ඩව රකින්න හැදුවට කොච්චර ඒක රැක ගන්නට හැදුවත් ආපහු බිඳෙනවා. සතර පොයට සිල් සමාදන් වෙන්නට ඕන දිගටම කියලා ඔබ හිතපු පාර කොච්චර තියෙනවද? පසළොස්වක පොහොයට වරද්දන්න නැතු හැම පසළොස්වක පොහොය දවසකම සිල් සමාදන් වන්නට ඕන කියලා ඔබ කොච්චර කල්පනා කරන්නට ඇද්ද? හැබැයි ඒ කල්පනා කරලා ඔබ පටන් ගන්නටත් ඇති. ඒ වුණාට කරගෙන යනකොට ටික දුරක් යනකොට අඩාල වෙනවා. පින්වත්නි, කුසල් සිතක් උපදවා ගන්නවට වඩා අමාරු දෙයක් තමයි ඒ කුසලයේ අඛණ්ඩව පවත්වාගෙන යනවා කියන එක. ඒක හරීම දුෂ්කර වැඩක්. ඊ타ත්ම සිහියෙන්, ඊ타ත්ම නුවණින්, හොඳ වීරියකින්, දැඩි අදිෂ්ඨානයකින් ගියොත් මිසක් ඒ ගමන සාක්ෂාත් කරගන්නවා කියන එක හරීම අමාරු වැඩක්. බොහෝම කල්පනාවෙන් හරි පරිස්සමෙන් තමයි ඒ ගමන යන්නට සිද්ධ වෙන්නේ. දැන් ඒ වගේම තමයි සමහර උදවිය ඉන්නවා අප්‍රමාදීව කුසල් දහම් කරන්න වීරියවත් වෙනවා. බොහෝම උත්සාහවත් වෙනවා. දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කරනවා. හැබැයි ටික කාලයක් එහෙම කටයුතු කරගෙන ගිහිල්ලා අර ඒගොල්ලෝ හිතපු තරම් දෙයක් ඵලයක් පේන්නට නැති වෙනකොට, තමන් බලාපොරොත්තු වෙච්ච දේ හරියට ලැබෙන්නේ නැහැ වගේ කියලා හිතනකොට අන්න මන්දගාමී වෙනවා, ඇද වැටෙනවා. මේ බඳු අවස්ථා බොහොමයක් ජීවිත තුළ අපිට දකින්නට අහන්නට ලැබෙනවා. දැන් අද මේ කතා කරන, ඔබට පැහැදිලි කරන කතා පුවතත් අන්න ඒ වගේ කතා පුවතක්. හැබැයි මේකේ තියෙන වටිනාමකම තමයි එක තැනකින් වැරදුනාට ඔහු ජීවිතේ හැම තැනකම වරද්දගත්තේ නැහැ. අන්න ඒකයි වටිනාම දේ. ඔබේ ජීවිත තුලත් ඕන තරම් වැරදිච්ච අවස්ථාවල් ඇති. ඔබ හොඳට කල්පනා කරලා, හොඳට සැලසුම් කරලා මේ කරගෙන යන දේවල් බොහෝ වෙලාවට වැරදිච්ච අවස්ථාවල් ඇති. හැබැයි වැදගත්ම දේ තමයි එක තැනක් වැරදුනාට ඔබ දෙවෙනි තැනත් වරද්ද ගන්නට එපා. දෙවෙනි තැනේදී හරි ඊටමත් කල්පනාකාරී වුණොත්, බොහොම සුපරීක්ෂාවෙන් වැඩ කරොත්, කුසල ධර්මයන්ට නැමුණු සිතින්, දැඩි අදිෂ්ඨානයකින්, වීරයකින් වැඩ කළොත් ඔබට දෙවෙනි තැන හෝ සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, මේ කුසල ධර්මයන් අඛණ්ඩව පවත්වාගෙන යන්නට බැරි හේතු තියෙනවා. ඔබට හිතෙන්නේ සමහරට බාහිරෙන් එන ප්‍රශ්න ගැටලු නිසා, මේ බඳු කරුණු කාරණා නිසා මේක දිගට මේක කරගෙන යන්නට බැහැනේ. මේ රැකී ආරක්ෂාවල් කරගෙන, දරුමුණුබුරම් බලාගෙන, ගෙවල් දොරවල් හදා වඩාගෙන මෙහෙම යනකොට හරි අමාරුයි, මේක කරන්න අමාරුයි කියලා හිතෙන්නේ. නමුත් එක පැත්තකින් බැලුවම ඒ වගේ යම්කිසි බලපෑමකුත් නැතුව නෙමෙයි. හැබැයි මෙහි තියෙන ප්‍රධානතම සාධකයේ, ප්‍රධානතම කාරණා වන්නේ තම තමන්ගේම චිත්තසංතානයන් තුල පවතින විවිධ අකුසල ධර්මයන්. අපි එක පැත්තකින් බැලුවොත් සිත්වල තියෙන පංච නීවරණ කියන මේ ස්වභාවය, පංච නීවරණ ධර්මයන් සිතක තියෙනකන් අර කුසල ධර්මයන්ට විවිධ බාධා ඇති කරනවා.
විවිධ බාධා ඇති කරනවා. කමඨහනක් වඩාගෙන යන්නට ගියාම අර පංච නීවරණයන් ඇවිල්ලා ඒ කමඨහනට බාධා ඇති කරනවා. තුමක් හෝ ඕනෑම කුසල ධර්මයක් සිද්ධ කරන්න හදනකොට අර පංච නීවරණයන් විසින් විවිධ බාධාවල් ඇති කරනවා. එතකොට නුවණති කෙනාට නම් හම්බ වෙනවා, හසු වෙනවා මේ පංච නීවරණයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා නේද මේ කුසල ධර්මයන් අඛණ්ඩව කරගෙන යන්න බැරි කියලා. ඔහු හොඳ චිත්තානුපස්සනාවක් තියෙන කෙනෙක් නම්, සිත පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඒ බඳු පුද්ගලයන්ට පුළුවන් ඒ නීවරණ මනවින්ම දැන හඳුනාගෙන ඒ අකුසල ධර්මයන්, ඒ පහත් ලාමක ධර්මයන් දුරින්ම දුරු කරලා දාන්නට. දැන් අපි නීවරණ ගත්තම අපිට හම්බ වෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. බලන්න මේ හැම දෙයක්ම ඔබේ සිතක තියෙනවනේ. මේ කියපු අංග පහම පුහුදුන් චිත්තසංතානයක් තුළ ඉතාම හොඳින් තියෙනවා. හොඳට පෝෂණය වෙලා තියෙනවා. ඒ නීවරණම තමයි ඔබ ජීවිතය කාලයක් තුළ පෝෂණය කරලත් තියෙන්නේ. ඔබට නොතේරුණාට, නොවැටහුණාට ඒ නීවරණයන්ම තමයි මේ පෝෂණය කරන්නේ. දැන් බලන්න අයෝනිසෝ මනසිකාරය යම් තැනක පවත්වනවා කියලා කියන්නේ. සුබ වශයෙන් මෙනෙහි කරමින් ඉන්ද්‍රයන්ට ගැටෙන ධර්මයන් සුබ වශයෙන් මෙනෙහි කරමින් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? කාමච්ඡන්දේ පෝෂණය කරනවා කියන එක. දැන් ඔබ දන්නේ නැහැ කාමච්ඡන්දේ පෝෂණය කරනවා කියලා. ඔබ කරන්නේ ඇහැට ලස්සන රූපයක් දැක්කොත් එහෙම අන සුබ වශයෙන් මෙනෙහි කරනවා. ලස්සනයි, බොහොම හොඳ පෙනුමක් තියෙනවා. මේ විදිහට සුබ වශයෙන් මෙනෙහි කරනවා. ඒ අයෝනිසෝ මනසිකාරයත් එක්ක සුබ වශයෙන් මෙනෙහි කරන බව, නුනුවණින් මෙනෙහි කරන බවත් එක්ක වෙන්නේ මොකද්ද? කාමච්ඡන්දේ හරිය අපූර්වට පෝෂණය වෙනවා. ඒ කාමච්ඡන්දේ පෝෂණය වෙන්න ගියාම වෙන්නේ ප්‍රධානම දෙයක් තමයි ඔබේ කුසල මාර්ගයට ඒ කාමච්ඡන්දේ විසින් බාධා පමුණවනවා. හිතක් හදාගන්නට ගියාම තමයි මේක තේරෙන්නේ. සිතක තියෙන රාගය, ద్వේෂය, මෝහය, මේ අකුසල ධර්මයන් දුරු කරන්න උත්සාහවත් වෙනකොට තමයි, සිහිනුවණින් ඉන්නකොට තමයි තේරෙන්නේ මේ කාමච්ඡන්දය කුසල ධර්මයන්ට කොච්චර සතුරෙක්ද කියන එක. ඒ කියන්නේ කුසල ධර්මයන් විනාශ කරන්න ආපු හතුරෙක් වගේ. ඉතින් කුසල ධර්මයන් විනාශ කරන්න ආපු හතුරෙක් කියන්නේ ඔබේම සතුරෙක් කියන එක. ඔබව දුකටපත් කරන්න ආපු, ඔබව සතර අපායට ඇදලා දාන්න ආපු හතුරෙක් වගේ. ඒ තරම් භයානක ධර්මයක් තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. හැබැයි මිත්‍රයෙක් ඇසුරු කරනවා වගේ, දූ දරුවන්ව ඇසුරු කරනවා වගේ, බොහොම ප්‍රිය කෙනෙක් ඇසුරු කරනවා වගේ ඔබ ඒ සතුරු වූ කාමච්ඡන්දයම ඇසුරු කරනවා. එතකොට ඒ බඳු වූ හතුරු ධර්මයක් තමයි නිරන්තරයෙන් තම තමන්ගේ චිත්තසංතානයන් තුළ මේ පෝෂණය කරන්නේ. එක පැත්තකින් නෙමෙයි. ඔබ ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, හිතින් අරමුණු වශයෙන් හිතමින් ඔබ පෝෂණය කරන්නේ මොකද්ද කියලා බලන්න. දැන් හිතන්න, ලස්සන රූපයක් බලනවා. සමහරට චිත්‍රපටයක් වෙන්න පුළුවන්, ටෙලිනාට්‍යයක් වෙන්න පුළුවන්. කුමක් හෝ ලස්සන රූපයක්. ඒ ලස්සන රූපයක් දිහා බැලුවම ඔබට හරියම ලස්සනයිනේ. ඒක ගන්නට නැත්තම්, ඒක මට අපේ ගෙදරට ගේන්න නැත්තම් අන්න එහෙම හිතනවා. ඒකට කැමැත්තක් උපදිනවා. දැන් ඔබ චිත්‍රපටයක් දිහා බලාගෙන ඉන්නෝ නම් හරිම කැමැත්තෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. පින්වත්නි, මොකද්ද මේ වෙන්නේ? අයෝනිසෝ මනසිකාරයේ පවත්ව ඔබේ සතුරු ඌම කාමච්ඡන්දය දියුණු කරනවා. සතුරු ඌම කාමච්ඡන්දය දියුණු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒකේ ආදීනව කොච්චරක්ද කියලා. එක තැනකදී පෙන්වා වදාරනවා, යම් කිසි කෙනෙක් ඇහෙන් රූපයක් බලලා සතුටු වෙමින් ඉන්න වෙලාවක ඔහු කලුරිය කළොත්, ඒ කියන්නේ දැන් ඔබේ ජීවිතයේ මේ බඳු අවස්ථා කොච්චර තියෙනවද කියලා බලන්න. ඇහෙන් රූප බල කොච්චර සතුටු වෙනවද? ඔය රෑ 7 8 9 10 වෙනකන් ටීවී එකක් දිහා බලාගෙන ඉන්න හැටි බලන්න. මේ ඇහෙන් රූප බලලා සතුටු වෙමින් ඉන්න අවස්ථාවල්. සමහර උදවිය මුළු දවස් තිස්සෙම කරන්නේ එක ෆෝන් එකේ, එක ටැබ් එකේ, එක රූපවාහිනියේ මේ බඳු දේවල් එක්කම තම තමන්ගේ ජීවිත ගෙවනා ඉන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද? ඇහෙන් රූපයක් බලමින් සතුටු වෙන වෙලාවක ඒ පුද්ගලයා මැරුණොත් ඔහු උපදින්නේ දුගතිය කියනවා. එක්කෝ තිරිසන් අපායක උපදිනවා. එහෙම නැත්නම් പ്രേත ලෝකයක උපදිනවා. එහෙම නැත්නම් නිරය යනවා. දැන් බලන්න මොන තරම් අනතුරුදායක අවස්ථාවකද ඔබ ඉන්නේ කියලා. කාටද කියන්න පුළුවන්
ඒ ඇහෙන් රූප බල බල ඉන්න වෙලාවට ඔබ මැරෙන්නේ නැහැ කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? කිසිම කෙනෙකුට එහෙම කියන්න බෑ. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මරණයකටපත් වෙන්න පුළුවන්. ජීවිතය කියන එක තනාග පිනිබිදක් වගේ කියලා කියන්නේ. ඕනම අවස්ථාවක මේක නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ නැති වෙන අවස්ථාව අර විදිහට ඇහෙන් රූප බලලා සතුටු වෙන අවස්ථාවක් වුණොත් ඔබේ පරලොව ගතිය කොච්චර දුක් සහිතද කියලා බලන්න. මොනතරම් ආදීනවයකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? දැන් මේවා ගැන දන්නේ නැතිකම නිසා, බුදුදහම ගැන දන්නේ නැති නිසා, මේ කෙලෙස් ධර්මයන්ගේ ස්වභාවය දන්නේ නැති නිසා සමහර අය කියනවා මේ දැන් සමහර උදවිය ඔය කතාවක් බල බල ඉන්න වෙලාවට එහෙම මෙරලා යනවනේ. කලුරිය කරන අවස්ථාවල් තියෙනවා. ටීවී බල බල ඉන්න වෙලාවට නැති වෙනවා. ඒතකොට සමහර උදවිය කියනවා අනේ හරි පින්වන්ත මරණයක් දුක් විඳින්නේ. හරි සතුටින් ඉන්න වෙලාව කොහොම මැරුණේ? එහෙම කියනවා. පින්වත්නි නොදන්නාකම මේ. ඒ පුද්ගලයා මැරුණේ ඉන්ද්‍රයන්ට ගැටෙන ආරම්මණයන් රස විඳ ගැනීම අනුව බලන මොහොතක. බලන්න එතකොට කෙලෙස් නෙමෙයිද මේ හිතේ තියෙන්නේ. කෙලෙස් පෝෂණය කරමින් ඉන්න අවස්ථාවක මැරුණේ. තව විදිහකින් කියනවා නම් කාමච්ඡන්දේ නැමැති හතුර පෝෂණය කරන ගමන් ඒ පුද්ගලයා නැති වුණේ. එතකොට පරලොව ගතිය කොහොම වෙයිද? මේ ජීවිතේ දුක් විඳලා මැරුන්නේ නැහැ කියන වෙනම කතාවක්. හැබැයි ඒ ක්ෂණයේ ඉක්ම වෙච්ච ගමන් ඊළඟ ක්ෂණයේදී ඔහු වැටෙන දුක ස්වල්පයි කියලා හිතනවද? ස්වල්පතර දුකකට නෙමෙයි පුද්ගලයා වැටෙන්නේ. දැන් ඔබට තේරෙනවද ඇහෙන් රූප බලලා සතුටු වෙමින් ඉන්න වෙලාවක මැරෙන එක කොච්චර භයානකද කියලා? ඉතින් මැරෙන එක පැත්තකින් තියන්න. ඒ අපි කෙලෙස් පෝෂණය කරන එක නේද? එතකොට අපි දුරු කරන්නට ඕන දේ. එතෙන්ට නේද අපි පරිස්සම් වෙන්නට ඕන. අපි කල්පනාවෙන් ඉන්නට ඕන එතෙන්ට නේද? හැබැයි ධර්මය ගැන අවබෝධයක් නැති වුණාම ඒ දේවල්ම සාරවත් කියලා හිතාගෙන ඒ පංචකාමයන් පසුපස්සෙම සත්වයෝ ගමන් කරනවා. ඒ වගේම තමයි කනෙන් සද්ධාහමින් සතුටු වෙන වෙලාව. ඔබ කාමච්ඡන්දය පෝෂණය කරන්නේ. හිතන්න සින්දුවක් අහමින් ඉන්නවා කියලා. දැන් මේ කුසල ධර්මද හිතේ වැඩෙන්නේ? නෑ. ශබ්දයේ පිළිබඳ ඔබේ තෘෂ්ණාව වර්ධනය කරගන්න අවස්ථාවක්. තණ්හාව නිසා සත්වයන්ට කවදාවත් සිතක් සැලසෙන්නේ නෑ. පින්වතුනි තණ්හාව කියන එක සත්වයන්ට අනර්ථය ගෙන දෙන ධර්මයක්. එතකොට ඔබ මේ සතුටු වෙමින් සින්දුවක් අහගෙන හරිම විනෝදෙන් ඉන්නවා කියලා කියන්නේ අනික් පැත්තෙන් ගත්තම මොනතරම් අනතුරුදායක තැනකටද ඔබ ගිහිල්ලා ඉන්නේ. දැන් පුංචි දරුවෙක් ගිහිල්ලා ඊ타ත්ම ගැඹුරු ප්‍රපාතයක් එහෙම නැත්නම් ගැඹුරු ලිඳක් ළඟට ගිහිල්ලා ඒ ලිඳ ළඟට වෙලා ලිඳ පැත්තට කකුල් දෙකක් දාගෙන ඉඳගෙන හිටියොත් එහෙම වැඩි හිටි කෙනෙක්ට මේ දැක්කොත් කොහොම හිතෙයිද? අනේ මේ දරුවා ඉන්නේ මොන අනතුරුදායක තැනකද කියලා. ඉතා ඉක්මනින් බේර ගන්න හිතෙන්නේ. මොකද ඒ දරුවා ක්ෂණයකින් විශාල අනර්ථයක් කරගන්නට පුළුවන්. අන්න ඒ වගේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාට පේනවා මේ ප්‍රත්‍යක්ජන සත්වයෝ නිකන් හරියට කිරි දරුවෝ වගේ. ඕනට වැටහෙන්නේ නැහැ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා. අනතුරු වශයෙන් තේරුම් අරගන්නට ප්‍රත්‍යක්ජන සත්වයන්ට පුළුවන් කමක් නැහැ. ඉතින් ඇහෙන් රූප බල බල කනෙන් සද්ද අහමින් හරිම සතුටු වෙනවා. බුද්ධ ආදී ආර්ය උත්තමයන් වහන්සේලාට පේනවා මේ මොහොතේදී මොහු කලුරිය කළොත් ඊළඟ ක්ෂණය ඉතාමත්ම දුක් සහිත මොහොතකට මුහුණ දෙන්න වෙනවා. නිරේකට එහෙම ගියොත් හිතන්න එපා පින්විතන ස්වල්ප දුකකටයි මුහුණ දෙන්න වෙන්නේ කියලා. අවුරුදු 100,000 ගණන් ලක්ෂ කෝටි ගණන් දුක් විඳින්නට සිද්ධ වෙනවා. ප්‍රේතයන් වෙලා උපන්නම කොච්චර දුක් විඳිනවද? ප්‍රේතවත්තු දේශනාව බලන්න. ප්‍රේතයන් වෙලා උපන්න සත්වයෝ ජීවිත කාලයක් තිස්සේ අවුරුදු 100 200 300 400 සමහර ප්‍රේතයන් බොහෝ කාලයක් බුද්ධාන්තර ගණන් දුක් විඳින අය ඉන්නවා. ඒ තරම් අනර්ථයකට ඔබ ඊළඟ ක්ෂණයේ පත් වෙන්න පුළුවන්කම තියෙද්දි තමයි නොතේරෙනකම නිසා මේ නිර්භය වගේ ඉන්නේ. ඒ නිසා කනින් ශබ්ද අහමින් සතුටු වෙන වෙලාව කියලා කියන්නේ මතක තබා ගන්න. ඔබේ අනර්ථය ඔබේ අනතුරුදායක తত্ত্বය තව තවත් ළඟට ගන්නා මොහොතක් කියලා. නාසයෙන් ගඳ සුවඳත් එහෙමයි. දිවෙන් රස ස්පර්ශ කිරීමත් එහෙමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවසක් දා දේශනා කරනවා. මහණෙනි පස්වෙනි පරාජිකාවක් මම පනවනවා නම් පනවන්නේ මේ ආහාරය වෙනුවෙන් කියලා. ආහාරයේ ප්‍රත්‍යවේක්ෂා නොකර වැළඳීම වෙනුවෙන් කියලා. හිතන්න කොහොම දෙයක්ද කියලා. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට
සතර පරාජිකා කියලා කියන්නේ මේ හතර පරාජිකාවෙන් එකකට හරිපත් වුණොත් උපසම්පදාව පවා නැති වෙලා යනවා. ඒ තරම් බැරෑරුම් දෙයක්. ඒක නිසා තමයි කවදාකවත් දිවි ඇතිතුරාවට බඳු වරදක් කරන්න එපා කියලා තථාගතයන් වහන්සේ වදාරන්නේ. එතකොට ඒ පරාජිකා හතරක් දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ පස්වෙනි පරාජිකාවක් පැනෙව්වොත් පනවන්නේ මෙන්න මේ ආහාරයේ ප්‍රතිවේක්ෂා නොකර වැළඳීමට. තෘෂ්ණාව වසඟව ආහාර වැළඳීමට. දැන් හිතන්න දිවෙන් රස විඳ විඳ තෘෂ්ණා බරිතව කාලය ගත කරනවා කියලා කියන්නේ පරාජිකයි කියලා නොපනෝප නිසා පරාජිකා වෙන්නේ නැහැ. හැබැයි ඒ බඳු බැරෑරුම් තත්වයකට නේදපත් වෙන්නේ. ඒ භික්ෂුවක් සම්බන්ධයෙන්. එතකොට භික්ෂුන් වහන්සේලාට පරාජිකා දේශනා කළේ ඒ භික්ෂු භූමිකාවත් එක්ක. ඒක වැරදි ධර්මයක්. ගිහි අයට ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ නැහැ. මොකද ගිහි අයගේ භූමිකාව වෙනස් නිසා. හැබැයි ඒක බැරෑරුම් කම ඉතා හොඳින් තේරුම් අරගන්නට ඕන. පින්වත්නි, රස ගේදය, රස තෘෂ්ණාව කියන එක දෙපැත්තකින් අනර්ථයක් කරනවා. මේ ආහාරය කියන එක ඔබට අනර්ථයක් කරන දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ආහාරය නිසා ඔබට වර්තමානයේ රස තෘෂ්ණාව ඇති කරනවා. වර්තමානෙත් රස තෘෂ්ණාවෙන් තමයි මෙහෙම කනවා, අහවල් දෙත් හම්බුණා, මේ දෙත් ගෙනාම හරිම රසයි. එහෙම ඒක නැවත නැවත රස විඳිනවා. එතකොට එක පැත්තකින් රස තෘෂ්ණාව පෝෂණය කරනවා. තෘෂ්ණාව පෝෂණය කරනවා කියලා කියන්නේ සසර වඩනවා. සංසාරය තමයි වර්ධනය කරගන්නේ. මොකද තෘෂ්ණාව තියෙන තාක්ම සංසාරයෙන් ඈතර වීමක් ඇත්තේ නැති නිසා. ඒ එක පැත්තක්. අනෙක් පැත්ත තමයි මේ ආහාරය නිසා ඔබට නැවතත් පංචකාමයන් අනුභව කරන්න ඉන්ද්‍රිය ධර්ම ටික හොඳට සකස් කරලා දෙනවා. කැමති තාක් රූප බලන්න පුළුවන් වෙන්න, කැමති තාක් ශබ්ද අහන්න, කැමති තාක් ගඳ සුවඳ ලබන්න, කැමති තාක් රස, කැමති තාක් ස්පර්ශ ලබන්න පුළුවන් විදිහට අන්න මේ ප්‍රසාද ටික හදලා දෙනවා. ওই දෙපැත්තෙම මේ ආහාරයෙන් සත්වයන්ට අනර්ථයක් වෙනවා. එතකොට දැන් බලන්න රස තෘෂ්ණාවට ඔබ හසු වෙච්ච මොහොතක් කියලා කියන්නේ. ඔබ සසරට හසු වෙච්ච මොහොතක්. ඔබ දුකට හසු වෙච්ච මොහොතක්. මායයට හසු වෙච්ච මොහොතක්. දුරු කළ යුතු ධර්මයක් නෙමෙයිද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. පින්ඩියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා තත්ථතේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ එහෙමයි. භික්ෂුව කියලා කියන්නේ පිණ්ඩපාතයෙන් යැපෙන තැනැත්තෙක්. භික්ෂුව කියලා කියන්නේ පිණ්ඩපාතයෙන් යැපෙන තැනැත්තෙක්. දිවි ඇතිතුරාවට ඒ සඳහා උත්සාහවත් වෙන්න කියනවා. උපසම්පදා වෙනකොට හාමුදුරුවෝ ගිහිල්ලා සීමා මාලකයකට වැඩම කරලා උපසම්පදා වෙනවනේ. ඒ උපසම්පදා කරලා ඉවරලා ඉස්සල්ලාම දෙන අනුශාසනාවක් තියෙනවා. මුලින්ම කරන අනුශාසනාවක් තියෙනවා. ඒ මුලින්ම කරන අනුශාසන අතර තමයි මේ නිස්සරේ ධර්ම ටික තියෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක. පංසකුල චීවරන් නිස්සාය පබ්බජ්ජ. පැවිද්ද තියෙන්නේ පංසකුල චීවරය නිසා. තත්ථතේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ. දිවි ඇති තුරාවට මේ සඳහා උත්සාහවත් වෙන්න. දිවි ඇති තුරාවට මේ සඳහා උත්සාහවත් වෙන්න. උපසම්පදා වෙලා පළවෙනි මාසේ පළවෙනි අවුරුද්ද විතරක් නෙමෙයි, ජීවිතාන්තය දක්වා මේ සඳහා උත්සාහවත් වෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ එතකින් නතර කරේ නැහැ. මොකද සදැහැති උදවිය පූජා කරන දේවල් තියෙනවා. ඒ නිසා ගිහි අය විසින් යම් වෙනත් චීවරයක් ගෙනල්ලා පූජා කරනවා නම්, ඔවුන් විසින් සකස් කරන ලද රෙදි කඩ ආදී ගෙනල්ලා වටිනා දේවල් උනත් ඒ බඳු දේවල් පූජා කරනවා නම් ඒ දේවලුත් පිළිගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දේවල් ඒ බඳු රෙදි කඩකින් සිවුරක් හදාගෙන නැත්නම් එහෙම සිවුරක් හදලා පූජා කරන දෙයක් පරිහරණය කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි භික්ෂුත්වයේ කියන තැන මේ උන්වහන්සේට කාටවත් කියන්න බෑ. භික්ෂුන් වහන්සේට කාටවත් කියන්න බෑ. මට මේ අහවල් රෙද්දෙන් සිවුරක් ගෙනත් දෙන්න. මට අරවල් අසුවල් විදිහේ රෙද්දකින් සිවුරක් නැහැ. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මොකද පැවිද්ද තියෙන්නේ පංසකූල චීවරයත් එක තමයි භික්ෂුවගේ ජීවිත පැවැත්ම තියෙන්නේ. අර දේවල් අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් පූජා කළොත්. පිණ්ඩපාතයත් එහෙමයි. පින්ඩියාලෝප භෝජන නිස්සාය පබ්බජ්ජා. පැවිද්ද තියෙන්නේ පින්ඩපාතේ නිසා. පින්ඩපාතෙන් තමයි යැපෙන්න තියෙන්නේ. දිවි ඇතිතුරාවට ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕන. හැබැයි ගිහි කෙනෙක් ගෙනල්ලා යම් දෙයක් පූජා කරනවා නම්, යම් ආහාර පාන ආදියක් පූජා කරනවා නම් ඒ දේවලුත් පිළිගන්නට පුළුවන්කම තියෙනවා.
හැබැයි භික්ෂුන් වහන්සේ නමකට කියන්න බෑ මට අහවල් කෙනා දාන ගෙනත් දුන්නේ මට කොහොම හරි දාන ටික ගෙනත් දෙන්න ඕන. එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද භික්ෂුත්වය කියන එක තියෙන්නේ පිණ්ඩපාතයත් එක්ක. පූතිමුත්ත බෙහෙසජ්ජා නිස්සාය පබ්බජ්ජා. පැවිද්ද තියෙන්නේ පූතිමුත්ත බෙහෙසජ්ජයත් එක්ක. ඒට අමතරව වෙනත් ලෙඩ රෝග වලට වෙන වෙන ඖෂධ ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේගේ පැවැත්ම අරමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. භික්ෂුන් වහන්සේ නමගේ සේනාසනේ රුක්ෂ මූලයේ උන්වහන්සේ ගහක් මුල වුණත් ජීවත් වෙන්න පුළුවන් චරිතයක් වන්නට ඕන. හැබැයි යම් කිසි කෙනෙක් ආවාස ආදී හදලා පූජා කරනවා නම් ඒවත් වැඩ ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මේ භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතයයි බුදුරජාණන් වහන්සේ මෙහි වදාරන්නේ. තෘෂ්ණාව දුරු කිරීම සඳහා තියෙන ජීවිතයක්. තණ්හාව දුරු කරන්නට ආපු ගමනක්. ඒක වෙනමම ජීවිතයක් පින්වත්නි භික්ෂුත්වය කියලා කියන්නේ. ගිහි ආකල්ප වලින් වෙන් වෙච්ච, ගිහි ජීවිත පැවැත්මෙන් වෙන් වෙච්ච මුළුමනින්ම බ්‍රහ්මචර්යාව සඳහා යොමු වෙච්ච ජීවිතයක්. දිවා රාත්‍රී දෙකෙහි කෙලෙස් දුරු කිරීම සඳහා උත්සාහවත් වන ජීවිතයක්. ඒ ජීවිත පැවැත්ම හරි අපූර්ව නිවිච්ච උපශාන්ත ජීවිත පැවැත්මක්. ඒ නිසා තමයි ස්වල්ප වරදක්වත් කරන්න එපා කියලා දේශනා කරන්නේ. ස්වල්ප වරදක්වත් කරන්න එපා කියලා. ඒ මක් නිසාද? ඒ හිත හදන කෙනාට තමයි සුළු වරද පවා මහත් කොට වැටහෙන්නේ. සුළු වරදත් ලොකු වරදක් කියලා තේරෙනවා හිත හදන කෙනෙකුට. හිත හදන්නේ නැති කෙනෙකුට, බ්‍රහාන්ත වෙච්ච මුවෙක් වගේ සිතක් ඇති කෙනෙකුට මහත් කොට තියා ස්වල්ප කොටවත් වැටහෙන්නේ. සිල්වන්ත ගුණවන්ත සත්පුරුෂයන්ට ස්වල්ප වරද පවා මහත් කොටගෙන ආරක්ෂා වෙනවා. දුස්සීල පුද්ගලයෝ මහත් වරද පවා ස්වල්ප වශයෙන් සලකනවා, නැත්නම් ස්වල්ප වශයෙන්වත් නොසලකා හරිනවා. ඒක තමයි මේ සුසීල දුස්සීල කියන එකේ වෙනස. එතකොට භික්ෂුන් වහන්සේගේ මෙබඳු පැවැත්මක් තථාගතයන් වහන්සේ අනුදැන වදාරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මේ සංසාරයෙන් එතර වෙන්නට ආපු පරම පූජිත ජීවිතයක්. මුළු සමාජයකට අනුශාසනා කරන්නට තියෙන වටිනාම ජීවිතයක්. මුළු මහත් ලෝක සත්වයාටම, දෙවියන් සහිත ලෝකයාටම මඟ කියන්නට තියෙන ජීවිතයක් ඒක. ඒ ජීවිතයේ ආදර්ශමත් වුණොත් පමණයි සමාජයට මඟ කියන්නට පුළුවන් වෙන්නේ. ඒ ජීවිතය හරියට ගෙනිච්චොත් විතරයි ඒ භික්ෂුන් වහන්සේට තමන් වහන්සේගේ ජීවිතය හරියට හදාගෙන අදාළ අරමුණු ඉෂ්ට කරගන්නට පුළුවන්කම තියෙනවා. හැම හාමුදුරු නමක්ම මහාන වෙනකොට කියන වාක්‍යයක් තියෙනවානේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් බන්ති අනුකම්පං උපාදාය කියලා. මේ සංසාර දුකෙන් එතර වීම සඳහා මේ කසාවත් අරගෙන මාව මහාන කරන්න කියලානේ ලොකු හාමුදුරුවන්ට ඇවිල්ලා කියන්නේ. ඒක තමයි සියලුම භික්ෂුන් වහන්සේලාගේ එකම අරමුණ. පැවිද්දට එනවා කියන එක එකම අරමුණ ඒකයි. එහෙම නැතු බිස්නස් එකක් නෙමෙයි. මේක මුළුමනින්ම නිවිච්ච අරමුණක්. ඒ නිවිච්ච අරමුණට එන සත්පුරුෂයාට තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්නට තමයි තථාගතයන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල දේශනා කරන්නේ. කෙලෙස් දුරු කරන්නේ උතුම් වූ වැඩපිළිවෙල දේශනා කරන්නේ ඒකයි. ඒ බඳු සත්පුරුෂයාට තමයි තමන්ටත් සසරෙන් එතර වෙලා අනුන්ටත් සසරෙන් එතර වෙන්න මඟ කියන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේ නමකට තමන් වහන්සේගේ අරමුණ ඉතා ඉක්මනින් සාක්ෂාත් කරගන්නට තියෙන වැඩපිළිවෙල. ගිහි පින්වතුන් ගත්තම ඒ අය අමුදරුවන් පෝෂණය කරගෙන, රැකී ආරක්ෂා කරගෙන, සමාජීය යුතුයකම් වගකීම් විශාල ප්‍රමාණයක් ඉෂ්ට කරගෙන, ඉතාමත් කාර්යබහුල, ඉතාමත් සංකීර්ණ ජීවිතයක් ගෙවන පිරිසක් ගිහි පුද්ගලයෝ කියලා කියන්නේ. ඒගොල්ලන්ට අර භික්ෂුන් වහන්සේලා වගේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම හිටපු පිරිසක් ඉන්නව නැතුවම නෙමෙයි. බ්‍රහ්මචාරී උපාසක කියලා පිරිසක් ඉන්නවා මේ ශාසනයේ. හැබැයි ඒ පිරිස අඩුයි. අනිත් අය සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක් ගෙවන උදවිය. ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ පංචශීලය දේශනා කරනවා. උපෝසත දවස්වලදී අන්න උපෝසත අෂ්ටාංග සීලය, නවංග උපෝසත සීලය, ආජීවාට්ටමක සීලය. ඒගොල්ලන්ට යම් කිසි හැමදාම පංචශීලයෙන් ඉන්නත් නෙමෙයි. යම් යම් දවස්වලට හරි වැඩිතර සීලයක් රකින්නත්, බොහෝ දවස්වලට හරි වැඩි සීලයක් රකින්නත් උත්සාහවත් කරනවා. ටිකෙන් ටික ඔවුන්ගේ කුසල මාර්ගය දියුණු කරවලා නිවන කරා යොමු කරනවා. හැබැයි අපි හොඳින්ම මතක තබා ගන්නට ඕන කාරණාවක් තියෙනවා. ගිහි වුණත් පැවිදි වුණත් පින්වතුනි මේ චිත්ත ස්වභාවයක් තියෙනවනේ, හිතක ගතියක් තියෙනවනේ.
ඒ හිතක තියෙන ගති ලක්ෂණ අනුව තමයි ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් වුණත් එහෙමයි, ගිහියෙක් වුණත් එහෙමයි. එතකොට යම් හිතක කෙලෙස් ධර්මයන් පිරී තියෙනවා නම්, කාමච්ඡන්ද ව්‍යාපාද ආදී කෙලෙස් ධර්මයන්ගෙන් ඒ හිත නිරන්තරයෙන් පිරීලා නම්, ගිහියෙක් වුණත් එකයි, පැවිද්දෙක් වුණත් එකයි, ඒ අකුසල ධර්මයන් නිසා, ඒ කෙලෙස් ධර්මයන් හේතුවෙන් කවදාකවත් සුගතියක නම් උපදින්නේ නැහැ, දුගතියටයි යන්නේ. ඒක තමයි කෙලෙස් වල ස්වභාවය. ඒ නිසා ගිහිද පැවිදිද කියලා බලන්නට එපා තමන්ගේ චිත්තසංතානයන් දමනය කර ගැනීමේ කාර්යයේදී. ඔබේ ජීවිතයේ යන්න පුළුවන් පැත්ත බලලා, යා හැකි ප්‍රදේශයන් බලලා, අන්න ඒ තරම් හිත දියුණු කරගෙන යන්න. ඒකයි කරන්නට තියෙන්නේ. නැත්තම් ගිහිය කියලා අර කෙලෙස් ගොඩේ හැමදාම මේ කෙලෙස් ගොඩේම වැතිරෙමින්, හරියට අසුචි ගොඩක läගගත්ත, මඩ ගොඩක läගගත්ත ඌරෙක් වගේ ජීවත් වෙන්නේ නැතුව ඔබේ ජීවිතේ ටික ටික හරි ඉහළ මාර්ගයට ගන්න උත්සාහවත් වන්නට ඕන. දැන් අර මම මුලින් සඳහන් කළේ ඇහෙන් රූප බලමින්, කනින් ශබ්ද අහමින්, නාසයෙන් ගඳ සුවඳ ලබමින්, දිවෙන් රස ලබමින් ඔබ තෘෂ්ණාවෙන් ඉන්න මොහොතක කලුරිය කළොත් ඒ හේතුවෙන් දුගතියක ඉපදෙන්නේ කියලා. ඒ වගේම තමයි කයින් ස්පර්ශ ලැබමින් සතුටු වෙන වෙලාවක ඔබේ ජීවිතේ තොර වුණොත්, ඒ අකුසල හේතුවෙන්, ඒ කෙලෙස් ධර්ම හේතුවෙන් ඔබ දුගතිගාමී වෙනවා. දැන් හිතන්න අනික් පැත්තෙන්. හරි. එතකොට දැන් ඇහෙන් රූප බල බල සතුටු වෙන වෙලාවක, කනින් සද්ධාමින් සතුටු වෙන වෙලාවක මරණොත් නේ දුගතිගාමී වෙන්නේ. කොහොම හරි මරුන් නැත්නම් යන්තම් ෂේප් වෙන්න පුළුවන් නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඔබ පෝෂණය කරන්නේ තෘෂ්ණාව. ඒ පෝෂණය කරන තෘෂ්ණාව අන්න ඔබට ඊට පස්සේ ප්‍රතිසන්දිය කරා ප්‍රතිසන්දිය තීරණය කරන සාධකයක් වන්න පුළුවන්. ජීවිතයේ සිදු කරගත්ත කුසල ධර්මයක් ඉදිරිපත් වුණොත් හොඳයි මරණාසන්න මොහොතදී. හැබැයි නිරන්තරයෙන් භාවිත කළ කෙලෙස් ධර්මයන් ඔබට ඉදිරිපත් වුණොත් එතකොට අන්න ප්‍රතිසන්දිය තීරණය වෙනවා. අන්න ඒකයි භයානක. ඒ රූප බලමින් ඉන්න වෙලාවක ජීවිතේ තොර වුණත් නැතත් ඒ දියුණු කරගන්න ක්ලේශය ඉමහත් අනර්ථයක් සිද්ධ කරනවා, මහත් විනාශයක් සිද්ධ කරනවා. මෙන්න මේ ආදීනව දැනගෙන පංච නීවරණ ධර්මයන්ගේ තියෙන මේ ආදීනව හොඳින් දැනගන්නට ඕන. ඇහැ කන දිව නාසය ශරීරයේ පිනවමින් ඔබ දියුණු කරන කාමච්ඡන්දේ භයානකකම හොඳට තේරුම් අරගන්න. ඒ වගේම තමයි ව්‍යාපාදය. සමහර උදවිය ඉන්නවා පින්වතුනි, පුංචි දෙයකටත් තරහ යනවනේ. බණත් අහනවා, සිරුත් සමාදන් වෙනවා, දානෙත් පූජා කරනවා. හැබැයි හරි ඉක්මනට කිපෙන උදවිය ඉන්නවනේ. ඒ අය ගෙවල් වලටත් එක අතකින් ගත්තම හරි අපහසුවක්. තමන්ගේ ස්වාමියා නිතර කිපෙනවා නම්, තමන්ගේ බිරිඳ නිතර කිපෙනවා නම්, තමන්ගේ දරුවෝ නිතර කිපෙනවා නම්, ඒ නිවසේ උදවියට කොච්චර අපහසුවක්ද කියලා බලන්න. කොච්චර පීඩාවටපත් වෙනවද? ඒ ලෞකික වශයෙන් ගත්තොත් ඔබේ මේ ජීවිතේටත් ඒ මහා අපහසුවක්. ඉතින් මෙන්න මේ ව්‍යාපාදේ, තරහ යන ගතිය, අකමැත්ත, ඔබ මේ ව්‍යාපාදේ හොඳින් තේරුම් අරගන්න. මේ තරහව කියන එක බද්ධ වෛරය වගේ ඉතාමත් දරුණු තත්වයන් කරා දියුණු වෙනවා. ඒකේ ස්වභාවය ඒකයි. ව්‍යාපාදේ පවත්වාගෙන යනවා කියලා කියන්නේ අද නැතත් හෙට දවසේදී ඔබේ සිතේ බද්ධ වෛරයක් වුණත් හට ගන්නට පුළුවන්. දැන් බලන්න දේවදත්ත හාමුදුරුවෝ සංසාරේ මහා පිං කරපු කෙනෙක්. නමුත් අර එක තැනකදී බැඳගත් වෛරය නිසා අන්තිමට ලෞතුරු බුදුරජාණන් වහන්සේගෙනුත් පරිගන්නාවනේ. බලන්න කොච්චර භයානකද කියලා. තාමත් නිරේ කල්පයක් තිස්සේ නිරේහි පැසෙන්න තරම් අසරණ තත්වයකටපත් වුණානේ. බලන්න මේ ව්‍යාපාදේ කොච්චර භයානකද කියලා. ඔබ අද තබාගෙන ඉන්න ව්‍යාපාදේ ඒ තරම් අනර්ථකාරී ධර්මයක්. ඒ නිසා මොහොතක්වත් තබා ගන්න නැතුව මේ ව්‍යාපාදේ දුරු කරන්න උත්සාහවත් වෙන්න. ඒ වගේම තමයි තීන මිද්දය. ඔබේ කුසලයට බාධා ඇති කරන ධර්මයක්. කුසලයක් කරන්න හදනකොට තීන මිද්දේ විසින් බොහෝ බාධා ඇති කරනවා. භාවනා කරන්න ගියාම බලන්න. කොහෙදෝ නැති නිදිමතක් ඔලුවට කඩාගෙන පහත් වෙනවානේ. දැන් දුර්වල පුද්ගලයෙක් මොකද වෙන්නේ? ඊටාම ඉක්මනින් ඒ තීන මිද්දයට අසු වෙනවා. අර කරගෙන ආපු භාවනාව පැත්තකින් තියලා ඊට පස්සේ ගිහිල්ලා ඉදා ගන්නවා. උත්සාහවත් වෙච්ච කෙනෙකුට, හොඳ උත්සාහයක් තියෙන කෙනෙකුට තමයි ඒ තීන මිද්ද දුරු කරගන්න පුළුවන්. ඔහු ඊට ඉක්මනින් අරමුණ හෝ වෙනස් කරනවා, ඉරියව්ව වෙනස් කරනවා, බෝන කට ටිකක් හොද ගන්නවා. අන්න තීන මිද්දේ දුරු කරගන්නවා. ඒ තීන මිද්දේ දුරු කිරීම පිළිබඳව කතා කරනකොට අපිට හම්බ වෙන අපූර්ව චරිතයක් තමයි මිලකතිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ නිදිමත හැදෙනකොට අප්‍රමාදී වෙනවා, පුළුවන් තරම් වීරිය කරනවා. ඒත් නිදිමත නැති කරගන්න බෑ.
උන්වහන්සේ මොකද කළේ? වතුර භාජනයක් ගෙනල්ලා කකුල් දෙක වතුර භාජනේ දාගත්තා. පිදුරු දරණුවක් අරගෙන පිදුරු දරණුව තෙමලා ඒක ඔළුවේ දාගත්තා. නින්දයයි කියලා. මෙන්න මෙහෙමයි භාවනා කරේ. මෙච්චර වීරියෙන් භාවනා කරලා උන්වහන්සේ කොහොම හරි ඒ සසර නිමා කරගත්තා. ඒ නිසා තීන මිද්දය කියන ධර්මයෙන් නිදහස් වෙන්නට ඔබට හොඳ උත්සාහයක් තියෙන්නට ඕන. ඒ කුසල ධර්මයේ ඇලෙන්නට ඕන. දැන් බලන්න නවකතාවක් කියවනකොට, චිත්‍රපටියක් බලනකොට නිදිමතක් එන්නේ නැහැ. හැබැයි බණ පොතක් කියවන්න බලන්න. කොහෙන්දෝ නිදිමතක් එනවා. පින්වත්නි මොකද්ද මේකට හේතුව? ඒ හේතුව තමයි අරතිය. කුසල ධර්මයන්ගේ ඇලෙන්නේ නැතිකම. දැන් ඔයගලන්ට හිතෙන්නට පුළුවන් කුසල ධර්මයන්ට උමනාව තියෙන හින්දා කුසල ධර්මයන් ගැන කැමැත්ත නිසානේ මම පොත කියවන්න පටන් ගත්තේ. අරතියක් තිබුණ නැහැනේ කියලා. පින්වත්නි මේ හිතක තියෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක හොඳට තේරුම් අරගන්නට ඕන. අරතිය කියලා කියන්නේ කුසල ධර්මයන්ගේ ඇලෙන්නේ නැහැ. ඒ කුසල ධර්මයන්ගේ සිත මනාවකට බැඳී පවතින්නේ නැහැ. ඒ ගතිය එක ජීවිතයක් නෙමෙයි සංසාරයක් තිස්සේ තියෙන ගතියක්. අකුසල ධර්මයන්ට හිත ඊතා ඉක්මනින් ඇලෙනවා. හිත ඊතා ඉක්මනින් අකුසල ධර්මයන්ට බැඳෙනවා. හැබැයි කුසල ධර්මයන්ට බැඳෙනකම සංසාර ඊතාමත් අඩුවෙන් තමයි හුරු කරලා තියෙන්නේ. සසරේ වැඩිපුරම හුරු තියෙන අකුසලයන්ටනේ. ඒකට තමයි ඇලෙන්නේ හිත. එතකොට නිර්වේදයට අනුව කල්පනා කරනකොට, නොඇලීමට අනුව කල්පනා කරනකොට හිතට හුරු නැහැ මේ පැත්ත. හිතට හුරුවමදි. අන්න ඒ නිසා තමයි අර බණ භාවනා කරන්නට ගියාම, බණ පොතක් කියවන්නට ගියාම ඉතා ඉක්මනින් නිදිමතක් එනවා නේද? මතක තබා ගන්න. මෙන්න මේ බොහෝ කාලයක් සසර තියෙන හුරුව මේ. ඒ සංසාරේ අකුසල ධර්මයන්ටම ඇලිලා කුසල ධර්මයන්ට නොඇලිලා තියෙන හුරුව නිසා තමයි මේ බණ භාවනා කරගන්නට ගියාම, ධර්ම මාර්ගයේ හැසිරෙන්නට ගියාම මේ නිදිමත ආදී එන්නේ. ඒකට හිත හරියට ඇලෙන්නේ. ඒ නිසා බොහොම වීරියෙන් යුක්තව, බොහොම උත්සාහයෙන් යුක්තව විවිධ උපක්‍රම කරමින් අන්නේ තීන මිද්ද දුරු කර යන්නට සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දවසක් මහා මුගලන් හාමුදුරන්ට දේශනා කරනවා. මුගලන් හාමුදුරුවෝ භාවනා කරගෙන කාලේ රහත් වෙන්න කලින් උන්වහන්සේත් හරි අමාරුවෙන් තමයි හිත හදාගත්තේ. වමත් ශ්‍රාවකයන් වහන්සේ මහා ප්‍රඥ උත්තමයන් වහන්සේ නමක්නේ. සරියුත් හාමුදුරන්ට විතරනේ මුගලන් හාමුදුරන්ගේ ප්‍රඥාව දෙවනි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සරියුත් මහරහතන් වහන්සේ තමයි ප්‍රඥාවෙන් අග්‍ර වෙන්නේ. මහා මුගලන් හාමුදුරුවෝ තමයි 이르දියෙන් අග්‍ර වෙන්නේ. ඒතර මහා මුගලන් හාමුදුරන්ගේ ප්‍රඥාව දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේටත් සරියුත් හාමුදුරන්ටත් විතරයි. මොනතරම් ගුණ සම්පන්න චරිතයක්ද? හැබැයි උන්වහන්සේ පවා හරිම අමාරුවෙන් තමයි හිත හදාගත්තේ. දවසක් දමුගලන් හාමුදුරුවෝ භාවනා කරනකොට නිදි කිරා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා, අනුශාසනා කරනවා. එකපාරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නැවත අනුශාසනා කරනවා මහා මුගලන් හාමුදුරුවන්ට. මහා මුගලන් හාමුදුරුවෝ පසු කාලයක දේශනා කරනවා. තථාගතයන් වහන්සේ විසින් නැවත අනුශාසනා කරලා මේ කෙලෙස් දුරු කරගත්ත කෙනෙක් ගැන කියනවා නම් ඒ තමන් වහන්සේ ගැන කියන්නට ඕන කියලා. ඒ තරම් බුදුරජාණන් වහන්සේ මහා මුගලන් හාමුදුරන්ට අවවාද අනුශාසනා කළා. මක් නිසාද? හිත හදාගන්න එච්චර අමාරු වෙච්ච හින්දා. මුගලන් හාමුදුරන්ට සංසාරේ වැරදිච්ච අවස්ථා බොහොමයක් තිබුණානේ. එක තැනකදී අම්මට තාත්තට පහර දුන්නා. ඒ ජීවිතවලට විශාල විනාශයක් කළා. ඊළඟට දුසී මාර්යා වෙලා ඉපදිලා මොනතරම් පාප කර්මයක් කරගත්තද? බුදුරජාණන් වහන්සේගේ දකුණ ශ්‍රාවකයන් වහන්සේට ගලකින් ගහලා වරපතල අකුසලයක් කරගත්තා. ඉතින් මේ වගේ සංසාරේ අකුසල සිද්ධ වුණාම ඒ අකුසල විපාක වශයෙන් එනකොට හරි අමාරු හිතක් හදාගන්න බොහොම දුෂ්කරව තමයි මේ ගමන යන්නට සිද්ධ වෙන්නේ. ඒ හින්දා කොහොම නමුත් මුගලන් හාමුදුරුවන්ට දුෂ්කරව තමයි හිත හදාගන්න උනේ. බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම මුගලන් හාමුදුරුවන්ට දේශනා කරනවා. නිදිමත දුරු කරගන්න කියලා. මේ අරමුණ වෙනස් කරගන්න. අතපය පිරිමදින්න. තරු රටා බලන්න. සක්මන් කරන්න. මේ විවිධ ආකාරයෙන් තථාගතයන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ මහෝත්තමයන් වහන්සේ හිත හදා ගන්නට. ඉතින් ඒ අවවාද අනුශාසනයනොත් හිතට අරගෙන මේ පංච නීවරණයන් දුරු කරන ගමනේදී ඔබත් ඒ අවවාද අනුශාසනයෙන් අනුව හික්මෙන්නට උත්සාහවත් විය යුතු වෙනවා. ඒ තීන මිද්දේට පස්සේ අපිට හම්බ වෙන උද්දච්ච කුක්කුච්චය අකුසල ධර්මයන්ට මේ සිත යොමු කරන ධර්මයක්. හිත විසිරිච්චකම සහ කුකුස ධර්මයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැතිකම නිසා එක පැත්තකින් කුකුස් කරනවා.
විනය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා කුකුස් කරනවා. අනික් පැත්තෙන් හිත විසිරීලා ගිහිල්ලා හරියට අලු ගොඩකට පොල්ලකින් ගැහුවා වගේ. මෙන්න මේ ගතිය තියෙන කොටත් කුසල ධර්මයන්ට බාධා ඇති වෙනවා. ඒ උද්දච්ච කුක්කුච්චයට පස්සේ අපිට හම්බ වෙන විචිකිච්ඡාව, තුනුරුවන් කෙරෙහි සැකය, බුදුරජාණන් වහන්සේ, ධර්මය, මහා සංඝරත්නය කෙරෙහි තියෙන සැකය, මෙන්න මේ පංච නීවරණ ධර්මයන් යම් සිතක බලපවත්වනවා නම් පින්වත්නි කුසල මාර්ගයට බාධා මැති කරන ධර්මයක් බව තේරුම් අරගන්න. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ මේ කියන නීවරණයන් කොච්චර තියනවද කියලා පරීක්ෂා කරන්න. මේවායින් පිරිච්ච ජීවිත. එතකොට මේවා ටිකෙන් ටික හරි ඔබ දුරු කරේ නැත්තම්, ඔබම උත්සාහයෙන් මේවා දුරු කරේ නැත්තම්, ඒව කවදාවත් නිකරුණේ දුරු වෙන්නේ නැහැ. අහේතුකව දුරු වෙලා යන්නේ නැහැ. මහන්සියෙන් තමන්ම උත්සාහ කරලා දුරු කරොත් මිසක් ඒ පංච නීවරණයන් කවදාකවත් නිකන් නැති වෙලා යන්නේ. ඔබ කවදක හරි නිවන් දකිනවා නම්, තව කල්ප දහසකින් පස්සේ හරි නිවන් දකිනවා නම් මේ පංච නීවරණ ධර්ම දුරු කරන්නටම සිද්ධ වෙනවා. ඒ නිසා සිත පිරිසුදු කරගන්නා කාර්යය අදම පටන් අර ගන්නට ඕන. ඉතින් මේ ගමන මහන්සියෙන්, උත්සාහයෙන්, වීරියෙන් ගියොත් විතරයි අපිට ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ අද ඔබට කියා දෙන කතා පුවතත් මේ අකුසල ධර්මයන්, මේ පංච නීවරණ ධර්මයන් නැති කරන්නට දැඩිව උත්සාහවත් වෙච්ච චරිතයක් ගැන තියෙනවා. මේ මහා භද්‍ර කල්පයට කල්ප 30000කට කලින් ලෝකේ පහළ වුණා ඒ භාග්‍යවත් අරහත් සුමේධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ ලෝකයට ධර්මයේ විවර කරලා දීලා ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාවදාලා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මිනිස්යෝ ධාතු සෑයදි කරලා ඒ ශාසන ධර්මයේ අනුව බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තුනුරුවන්ට ගරු සත්කාර සම්මාන කරමින් කුසල ධර්මයන්ගේ නිරත වුණා. මෙන්න මේ කාල වකවානුවේදී එක්තරා කුල පුත්‍රයෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ශාසනයේ වටිනාකම තේරුම් අරගෙන සංසාරයෙන් මිදෙන්නට ඕන කියලා කල්පනා කරලා ශාසනගත වුණා. පැවිද්ද ලබාගත් මේ හාමුදුරුවෝ බොහෝම උත්සාහයෙන් බණ භාවනා කරනවා. පින්වත්නි අවුරුදු 7ක් බ්‍රහ්මචර්යාව පූර්ණය කළා. අවුරුදු 7ක් තිස්සේ බ්‍රහ්මචර්යාව පුරනවා. පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. හැබැයි මෙහෙම උත්සාහවත් වෙනවා උන්වහන්සේ හිතන ඒ බෝධියට උන්වහන්සේගේ හිතපත් වෙන්නේ නැහැ. තමන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කය සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ වැරදි සිතවිල්ලක් ඇති වුණා. බලන්න පින්වත්නි දැන් මේ ගිහිගේ අතහැරලා ඇවිල්ලා අවුරුදු 7ක් බ්‍රහ්මචර්යාව පුරනම අප්‍රමාදීව කටයුතු කරනවා. එහෙම ජීවත් වෙන ජීවිතයක එක වැරදි සිතවිල්ලක් ඇති වෙච්ච තැන බලන්න. ඒ වැරදි සිතවිල්ල එහෙමම දුරු කරගන්නට බැරි වුණා. ඒ වෙලාවේ මේ වැරදි සිතවිල්ල දුරු කරා නම් මොනතරම් අර්ථයක් සිද්ධ කරගන්න තිබුණාද? හැබැයි ඒ කෙලෙස් සිතවිල්ල ආවට පස්සේ ඒ සිතවිල්ල අනුවම ගමන් කරන්න පටන් ගත්තා. දැන් ඔයගොල්ලන්ටත් තේරෙනවා ඇති යම් කෙලෙස් සිතවිල්ලක් ආවට පස්සේ ඒකට ගැළපෙන්න තව අරමුණු ඇවිල්ලා පෝෂණය වෙලා හොඳට ඒ කෙලෙස් අරමුණු පෝෂණය වෙනවනේ. නුවණින් හිටියොත් විතරයි ඒක තේරුම් අරගෙන දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ එතනදී හසු වුණා. උන්වහන්සේ කල්පනා කරනවා මෙච්චර මහන්සියෙන් බණ භාවනා කරලා දැන් අවුරුදු 7ක් තිස්සේ බ්‍රහ්මචර්යාව පූර්ණය කරලත් තාම මාර්ගඵලයකටපත් වෙන්න බැරි වුණා. උන්වහන්සේ හිතනවා තමන් වහන්සේට මාර්ගඵලයක් අවබෝධ කරගන්න පින් නැතුව ඇති. මේ ජීවිතේ නිවන් දකින්න බැරි කමක් ඇති. මෙන්න මේ වැරදි සිතිවිල්ල ඇති වුණා. ඒ සිතිවිල්ල අනුව ගමන් කරලා උන්වහන්සේ කල්පනා කරනවා දැන් තවත් මේ පැවිදි ඉඳලා පළක් නැහැ. උපාසකෙක් වෙලා කටයුතු කරනවායි කියලා අර මහානකමින් අයින් වෙලා උපාසක ජීවිතයකට එළඹියා. හැබැයි මෙතන වටිනාමකම තමයි උපාසක ජීවිතයට ආවට එතන වරද්ද ගත්තේ නැහැ. පැවිද්දත් වරද්ද ගත්තා නෙමෙයි, පැවිදි වෙලා ඉන්න කාලේ ඊටම සත්පුරුෂයෙක් හැටියට ජීවත් වුණා. හැබැයි මේ පැවිද්ද දිගටම කරගෙන යන්න බැරි වුණා අර අකුසල සිතිවිල්ලත් එක්ක, වැරදි සිතිවිල්ලත් එක්ක. එතනින් පල්ලෙහාට වැටුණාට දෙවෙනි විකල්පය, ඊළඟ විකල්පය වරද්ද ගත්තේ නැහැ. උපාසක මහත්තයෙක් හැටියට ඊ타ත්ම සත්පුරුෂයෙක් විදිහට ජීවත් වුණා. මහ බෝධින් වහන්සේ ළඟට, මහ සෑ ළඟට ගිහිල්ලා වන්දනාමාන කරනවා, අතුපතු ගානවා, සුද්ධ පවිත්‍ර කරනවා, සෑ මලු අමදිනවා, බෝ මලු අමදිනවා, මල් ආසන සුද්ධ පවිත්‍ර කරනවා. ජීවිතයේ පුළුවන් තරම් කුසල ධර්මයන් සිද්ධ කරනවා. හරීම ශ්‍රද්ධාවෙන් බණ අහනවා. තමන්ගේ වචනේ අහන කෙනෙක් කියලා පේනවනම් එයාටත් බණ දහම් කියා දෙනවා.
මෙන්න මේ විදිහට ඉතාමත්ම දැහැමි ජීවිතයක් ගත කළා. මේ ධාර්මික ජීවිතයක් ගත කරපු මේ උපාසකතුමා ඉන් කලුරිය කරලා තවුතිසා දෙවිලොව දෙවියෙක් වෙලා උපන්නා. මහා අනුභව සම්පන්න දෙවියෙක් වෙලා. දැන් බලන්න මේ උපවැදි වීම පිළිබඳව සමහර අයගේ තියෙන්නේ හරි අමුතු අදහසක් නේ. හැබැයි ඒ භික්ෂුන් වහන්සේ උපවැදි වුණාම කොහොමද කාලය ගෙව්වේ? දෙවෙනි පියවරට ආවට දෙවෙනි පියවරදී අසාර්ථක වුණේ නැහැ. ගිහියෙක් වෙලා හරි හොඳට කුසල ධර්මයන් සිද්ධ කරගත්තා. දෙව්ලොව යන්න පුළුවන්කම ලැබුණානේ. ඒ නිසා මේ උපවැදි වීම කියනකොට දෙකක් තියෙනවා. එකක් තමයි සමහර අය ඉන්නවා සිවුර අර කටුගහේ දාලා යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර අයට සිවුර පොරවාගෙන ඉන්න එක නිකන් කටු අයිනවා වගේ. ඒගොල්ලෝ යනකොට සිවුර කටුගහේ දාලා තමයි යන්නේ. කොහේ හරි සිවුර දාලා යනවා. ඒ වගේ ජීවිත කුසල ධර්මයන්ට යොමු වෙන බොහෝම අඩුයි. බොහෝ වෙලාවට පාප ධර්මයන්ටම යොමු වෙලා දුගතිගාමී වෙන්නම මග හදා ගන්නවා. මොකද පැවිදි වෙලා ඉන්න කාලෙත් ಗುಣධර්මයක් ඇතුව ජීවත් වෙනව නෙමෙයිනේ. හැබැයි සමහර අය ඉන්නවා පැවිදි වෙලා ඉන්න කාලේ බොහෝම ගුණ සම්පන්නව ජීවත් වෙලා එය නොහැකි නිසා ඊටමත් ගරු සම්පන්නව චීවරය අතහැරලා උපවැදි වෙන පිරිසකුත් ඉන්නවා. ඒ අය උපවැදි වෙලා හරි හොඳට ගුණධම් පූර්ණේ කරගන්නවා. මේකෙන් මේ කියන්නේ උපවැදි වීම සඳහා උත්සාහවත් කරවීමක් නෙමෙයි. ගුණධම් කියන එක කොතන ජීවත් වුණත් Taman තුල තියෙනට ඕන කියන දේ. ඉතින් අර කුල පුත්‍රයාත් අර විදිහට උපාසක භූමියේදී හරි හොඳට කුසල් දහම් සිද්ධ කරගෙන දෙවියෙක් වෙලා උපන්නා තවුතිසාවැසි දෙවියන් අතර. කල්ප 30000ක් තිස්සේ හිතන්න පින්වත්නි දවසක් දෙකක්ද කියලා. කල්ප 30000ක් තිස්සේ දෙවියන් මිනිසුන් අතර තමයි උපදී ඉන්නේ. දුගතියකට ගියේ නැහැ. අර කුසල ධර්මයන්ගේ බලය නිසා. එදා සුමේද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඒ කරගත්ත කුසලයේ බලය බලන්න. කල්ප 30000ක් දෙවියන් මිනිසුන් අතර ඉපදෙමින් සුගතිගාමී වෙමින් ගිහිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකොට ආපහු තවුතිසා දෙව්ලොව ඉපදිලා ඉන්නවා. මේ අනේක වන්න දිව්‍ය පුත්‍රයා කියන්නේ අන්න ඒ දිව්‍ය පුත්‍රයා. මුගලන් මහරහතන් වහන්සේ දවසක් දා තවුතිසා දෙව්ලොවට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේ දැක්කා මේ දිව්‍ය පුත්‍රයා. මේ දිව්‍ය පුත්‍රයා මුගලන් හාමුදුරුවෝ දැක්ක විතරයි ඊටමත් ඉක්මනට ඇවිල්ලා හරීම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කළා. දෙවියන් උනත් පිඟුතුනේ මේ වෙනස තියෙනවා. බොහෝම ගුණ සම්පන්නව ශ්‍රද්ධාවෙන්ම කටයුතු කරපු අය දෙව්ලොව උපන්නත් හරීම ශ්‍රද්ධාවෙන්ම කටයුතු කරනවා. හැබැයි ඇතම් දෙවිවරුන්ගේ ඒ සත්පුරුෂ ගති අඩු අවස්ථාවක් නැතුව එහෙම නෙමෙයි. අධාර්මික කටයුතු කරන දෙවිවරුත් නැතුව නෙමෙයි. දැන් මනුෂ්‍ය ලෝකේ බලන්න. මනුෂ්‍ය ලෝකේ හුරු කරන විදිහත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. සමහර උදවිය මනුෂ්‍ය ලෝකෙදී අර ගුණ ධර්මයන් පිළිබඳව ඒ තරම් තැකීමක් නැහැ. ගරකොළ යුත්තන්ට ගර කිරීම ආදී ඒ උතුම් ගුණ ධර්මයන් කෙරෙහි තැකීමක් නැති වෙන්න ඉන්නවා. තුනුරුවන් කෙරෙහි ගෞරව නොකරන අය ඉන්නවා. හැබැයි කුමක් හෝ බලවත් කුසලයක විපාකයක් හැටියට ඔවුන් දෙව්ලොව උපදිනවා. එහෙම දෙව්ලොව උපන්නම ඒ අතරින් ඇතමෙක් ඉන්නවා ඔවුන් තුනුරුවන්ට කියලා ලොකු ගරු කිරීමක් නැහැ. මොකද ඒගොල්ලන්ට සංසාරයේම හුරුවක් නැහැ. හැබැයි මේ මිනිසුන් අතර තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කරපු එබඳු අය දෙව්ලොව උපන්නම දෙවියන් අතර ඉපදිලත් ඔවුන් තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරව ආදරයෙන් කටයුතු කරනවා. දැන් අපි ජීවත් වෙන්නේ මනුෂ්‍ය ලෝකෙනේ. මිනිසුන් අතර ඉන්නකොට කීයෙන් කී දෙනාද පින්වතුනි තුනුරුවන්ට ගරු කරන්නේ. බෞද්ධයන් වුණත් සමහර උදවිය ඒ ගරු කිරීම හරියට ගරු කරන්නවත් දන්නේ නැහැ. දැන් අපි දන්නවා පැරණි උපාසකම්මල උපාසක මහත්තුරු ස්වාමින් වහන්සේ නමක් දැක්කම කොච්චර ගරු කරනවද? ගෙදර පුටුවේ ඉඳගෙන ඉන්නේ නැහැනේ හාමුදුර නමක් පාරේ වඩිනවා දැක්කම. පුටුවෙන් නැගිටලා ඒ ආචාර සමාචාරයන් කරනවා, ඉස්සරහට ඇවිල්ලා වන්දනා කරනවා. අනේ කොහෙද ස්වාමිනී යහපත් වෙන්නේ කියලා අහලා සුවදුක් විචාරලා එහෙමයි සත්පුරුෂයන්ගේ ස්වභාවය. හැබැයි ඇතම් උදවියනෝ එහෙම ගරු කරන්න දන්නේ නැහැ. එහෙම කුසලයක් කරගන්නට දන්නේ නැහැ. පාරේ ස්වාමින් වහන්සේ නමක් වඩිනවා දැක්කම ඒ ඉන්න ආසනෙන් නැගිටින එකත් ඔහුට කුසලයක්. එහෙම ගරු කරන්නේ නැතුව ඉන්නේ ඔහුට අකුසලයක්. ඒ අකුසලයේ කරගන්නවා කුසලයේ කරගන්න දන්නේ නැතිකම හින්දා. ඉතින් අපි දන්නවා සමහරලාට පාරේ යනකොට සමහර උදවිය එනකොට අපි ඉක්මනට අයින් වෙන්න ඕන නැත්නම් පෙරලගෙන යනවා. මක් නිසාද? තුනුරුවන්ට ගරු කරන්නට දන්නේ නැහැ. ඒ ගරු කරලා කුසල් කරගන්නට දන්නේ නැහැ. බලන්න සංසාරේ කොහටද මේ යන්නේ කියලා. අර දිව්‍ය පුත්‍රයා තුනුරුවන් ශ්‍රද්ධාවෙන් ඇසුර කරපු කෙනෙක් නිසා මහමුගලන් හාමුදුරුවෝ දැක්කේ ගමන් ඉස්සරහට ඇවිල්ලා
බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කළා. මේ වෙලාවේ මුගලන් මහ තෙරුන් වහන්සේ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා. ඒ ටික මම මේ පොතේ තියෙන විදිහටම කියන්නම්. එම්බා දිව්‍ය පුත්‍රය නීල පීතාදී වශයෙන් නොයෙක් වර්ණයෙන් බබලන්නා වූ නුඹගේ රූපශ්‍රී සෞන්දර්ය දුටු කෙනෙහිම සිත් ශෝක පරිලාහය ග්‍රීෂ්ම කාලයෙහි පැන්පූ කල ශරීරය සිහිල් වන්නාසේ දුරුවන්නේය. අනේක ප්‍රකාර විසිතුරු කර්මාන්තයෙන් නිර්මිත වූ විමානාරූಢව දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව සුනිර්මිත දිව්‍ය රාජ ලීලාවෙන් දීප්තිමත්ව බබලන්නේය. පරිවාර සම්පත්තියෙන්ද අනුභාවයෙන්ද ඓශ්වර්ය සම්පත්තියෙන්ද යන සියල්ලෙන්ම නුඹ අග්‍රවන්නේය. තව්තිසා වැසි දේවතාවෝ නුඹට වඳිති පූජා සත්කාර කෙරෙති. මෙසේ අග්‍ර බවට පැමිණෙන්නට නුඹ විසින් කරන ලද කුසල කර්මය කවරේදැයි විචාලසේක. අන්න මහ මුගලන් හාමුදුරුවෝ අහනවා මේ මහා අනුභව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් ඊටමත් විසිතුරුයි. ඔහුගේ මාලිගාව නන් විසිතුරු දෙයින් බබලනවා. දෙවි දේවතාවුන් ඇවිල්ලා ගරු සත්කාර කරනවා, වන්දනාමාන කරනවා මේ දිව්‍ය පුත්‍රයාට. ඒ තරම් අනුභව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක්. මුගලන් මහරහතන් වහන්සේ අහනවා නුඹ කුමන කුසලයක් කරලාද මේසා අනුභවයක් ලැබුවේ, මේසා ඓශ්වර්ය සම්පත්තියක් ලැබුවේ කියලා. අන්න ඒ වෙලාවේ තමයි දිව්‍ය පුත්‍රයා කතාව කියන්නේ. මේ මහා භද්‍ර කල්පයට කල්ප 30000කට කලින් ලෝකේ පහළ වෙච්ච සුමේද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී පැවිදි වෙලා 7 අවුරුද්දක් බ්‍රහ්මචර්යය පූර්ණය කළා. උපාසක බවට පත් වෙලත් බොහෝම ගෞරවයෙන් යුක්තව තුනුරුවන් ඇසුරු කළා. මෙහි විපාක වශයෙන් තමයි මේසා ඓශ්වර්යයක් ලැබුණේ කියලා. මේ කතාව මහ මුගලන් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරනවා. තථාගතයන් වහන්සේ මේ කාරණාව දැන භාග්‍යතුන් වහන්සේ පැමිණි පිරිසට ඒ කාරණාවම අර්ථෝත්පත්ති කරගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා කියලා සඳහන් වෙනවා. පින්වත්නි, මේ බඳු කතා පුවතක් ගත්තම අපේ ජීවිතවලට ගන්න තියෙන ආදර්ශය කොච්චරක්ද කියලා බලන්න. අර හාමුදුරුවෝ උන්වහන්සේට එක තැනකදී වැරදුනා තමයි. හැබැයි දෙවෙනි තැනදී උන්වහන්සේ අසාර්ථකුනේ නැහැ. ඔබේ ජීවිතේ පළවෙනි පියවර අසාර්ථක වෙන්නට පුළුවන්. ඔබ කුසල් කරන්නට ආරම්භ කරන ගමනේ පළවෙනි පියවර අසාර්ථක වෙන්න පුළුවන්. පින්වත්නි, දෙවෙනි පියවර අසාර්ථක වෙන්න දෙන්න එපා. පළවෙනි පියවර මේ තාක් අසාර්ථක වුණා නම් දෙවෙනි පියවරවත් ඔබ සාර්ථකවම අරගෙන යන්න උත්සාහවත් වෙන්න. කවදාකවත් අතහරින්නට එපා. අතහරින්න නැතුව අල්ලගෙන එක දිගටම යන්න. එහෙම කළොත් විතරයි මේ සංසාරයෙන් ඈතර වන්නට පුළුවන්කම තියෙන්නේ. අප්‍රමාදීවම ජීවත් වෙන්න. ඔබ හොඳින්ම හිතට ගන්න. මේ හිත අද හදා ගන්නට බැරි වුණොත් අය කවදා මේ අවස්ථාව ලැබෙයිද දන්නේ. බුද්ධෝත්පාද කාලයේ ලැබිච්ච වෙලාවේ, මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් සද්ධර්මය අහන්න ලැබිච්ච වෙලාවේ අප්‍රමාදීවම කටයුතු කරලා මේ සංසාර ගමන නිමා කරගන්නට උත්සාහවත් වෙන්න. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට ඕන. අද කම්පල ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා එංගලන්තයේ පදිංචි මధుරිකා ජයවර්ධන මහත්මිය සහ සමන් ජයවර්ධන මහත්මයා විසින්. ඒ වගේම මූලික අරමුණු වශයෙන් ඇති කරගෙන තියෙනවා අද දින මාර්තු 5 වන දින තමන්ගේ ජන්මදිනය සිහිපත් කරන ආදරණීය දියණිය වන නනෙල් ජයවර්ධන දියණියට සහ අප්‍රේල් 7 වන දින ජන්මදිනය සිහිපත් කරන දයාබර බෑණනුවන් වන කසුන් රාජපක්ෂ මහත්මයාට තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ දෙව්රැක වරණ, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේ මේ සෑම සියලු දෙනාටම මේ සම්බුද්ධ ශාසනයේදීම ඊ타මත් ඉක්මනින් ලෞතර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියන ඒ දෙමාපියන් සහ නැගණිය වන විශ්මි ජයවර්ධන කියන මේ පින්වතුන් එක්ව ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්ම දේශනා කරන අපටත් පූජනීය මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේට, පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු ලංකාවාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවයේ මෙන්ම ඊ타ම ඉක්මනින් නිවනින් සැනසෙන්නට ලැබේවා කියන
ඒ කල්යාණ අදහසත් කල්යාණ ප්‍රාර්ථනාවත් ඇති කරගන්නවා. කල්පනා කරගන්න රැස් කරගත්ත මේ අති උදාර කුසලානිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝකයත් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ අපවත් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජන්මදිනයේ සිහිපත් කරන දියණිය බෑණුවන් ඇතුළු පින්වත් සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් දෙව්රක වරණින් පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ධර්මානුකූල සිතුම් පැතුම් දියුණු වේවා. ඊ타මත් ඉක්මනින් මේ සංසාර දුකින් එතරව ලබන ලෞතර නිර්වාණ ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා පාරමී වේවා. ඒ වගේම මියගිය සියලු ඥාති හිතයිෂීන්ටත් පින් කැමැති හැම සත්වකටත් සදේවක ලෝකයාටත් මේ පින් බෙරෙන් සියලු යහපත සිත ශාන්තිය සැලසේවා. දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා. ඒ සෑම සිළු දනාම ලෞතුරු නිවනින් සැනසීම ලබත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.